අයිබෝන් චිරන් සුබෝදෑසනක්. අයිබෝන් රංගන සුබෝදෑසනක්. අද වැඩසටහනට ප්‍රවේශයක් ගන්න තීරණය කළා. මේ මාසේ 6 වෙනිදා උදෑසන 6:25 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පළවෙච්ච අනාවරණය කෙරෙච්ච ප්‍රවෘත්තියක වැඩිදුර ගවේෂණයක් අපි සිදු කළා. අපි මුලින්ම අහලෙමු මේ 6 වෙනිදා උදෑසන 6:25 ප්‍රවෘත්ති ප්‍රකාශයේ මොකක්ද ගිය ප්‍රවෘත්තිය කියලා. නාවලපිටිය පස්භාගයේ කෝරළේ ගලබඩවත්ත ප්‍රදේශයේ කිරිදෙනුන් සඳහා ගොවිපලක් ඉදිකිරීමට පෞද්ගලික සමාගමකට රජයේ ඉඩම් ලබා දීමේ සූදානමක් සම්බන්ධයෙන් නෙට් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. අප කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ ප්‍රධාන පෙළේ කුකුළු මස් නිෂ්පාදන සමාගමක් සඳහා අක්කර 800ක භූමි ප්‍රමාණයක් එලෙස ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ සඳහා හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් ඍජුව මැදිහත් වෙමින් සිටින බවද නෙට් නිවුස් වෙත වාර්තා වුණා. එම සමාගම ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අදාළ හිටපු අමාත්‍යවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් ලබා දී ඇති අතර ඒ සඳහා ප්‍රතිඋපකාරයක් ලෙස මෙලෙස අක්කර 800ක භූමි ප්‍රමාණයක් අදාළ සමාගමට ලබා දීමට හිටපු අමාත්‍ය උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ. නෙට් නිවුස් කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මායිමේ පිහිටි පරිසර සංවේදී ජල පෝෂක ප්‍රදේශයක මෙම ඉඩම පිහිටා ඇති බවයි. එවැනි ප්‍රදේශයක යම්කිසි සංවර්ධන කටයුත්තක් සිදු කිරීම සඳහා පරිසර ශක්්‍යතා වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එහෙත් එවැනි සංවේදී කලාපවල ගොවිපලක් ඉදිකිරීම සඳහා කිසිදු අයුරකින් අවසර හිමි නොවන බවයි නෙට් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණේ. එබැවින් හිටපු අමාත්‍යවරයා කෙසේ හෝ පරිසර ශක්්‍යතා වාර්තාවක් ලබා ගැනීමෙන් තොරව මෙම ඉඩම අදාළ පෞද්ගලික සමාගමට කිරිදෙනුන් සඳහා ගොවිපලක් ඉදිකිරීම. චිරන් මේකෙදි කියවන ප්‍රධාන කාරණාව තමයි කිරිදෙනුන් නැති කිරීමේ ගොවිපලක් ස්ථාපිත කරන්න ඉඩමක් වෙන් කරගෙන තියෙනවා. මෙහි තියෙන අනීතික තත්ත්වයන් පිළිබඳව. පළමු කොටම කියන්න ඕනේ දැන් ලෝකයේ තියෙන ආහාර අර්බුදය වගේම අපිට දැනෙන්නේ මේ ලංකාවේ තියෙන ප්‍රධාන වශයෙන් ආහාර අර්බුදයක් නේ. දැන් ඉදිරියේදී තවදුරටත් මේ අර්බුදය උත්සන්න වෙන්න පුළුවන් කියලා සියලු බලධාරීන් සහ මේක ගම් මට්ටමේ බිම් මට්ටමේ හැම කෙනෙකුටම වැඩිහිටියාගේ සිට පුංචි දරුවා දක්වා හැම කෙනෙකුටම මේක දැනලා තිනවා. තව ඉස්සරහට තවත් වැඩිපුර දැනෙන කාලයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. ඔව් රංගන ඒකත් එක්කම දැන් මේ මොහොතේදී අපිට කිරිපිටි ආනයනය කරන්න තත්ත්වක නෙමෙයි අපි ඉන්නේ. ඒතර අපි ලංකාවේ දියර කිරි ප්‍රචලිත කිරීම හෝ ඒ වගේ කටයුත්තක් වෙනුවෙන් යොමු වීම අනිවාර්යෙන් කළ යුතුයි. මොකද ලංකාවට පිටරටින් ගෙන්නපු කිරිපිටි තමයි 60ක් විතර භාවිතා වුනේ. ලංකාවේ නිෂ්පාදනයේ 40ක් විතර තමයි කිරි අවශ්‍යතාවය. හිතන්න දවසකට ලංකාවට ඕන වෙනවා මේ ඩොලර් මිලියන 1ක කිරි යනවා ලංකාවට දවසකට. ඒක ගත්තොත් අවුරුද්දකට ඩොලර් මිලියන 365ක් අපි කිරි සඳහා වැය කරනවා. හැබැයි එහෙම තිබියදී අපේ රටේම දේශීය කිරි කර්මාන්තය නගා සිටවන්න පුළුවන් නම් අපි කාලයක් තිස්සේ කතා බහ කරන මාතෘකාවක් කිරි ගොවියා නගා සිටවන්න කිරි වලින් රට ස්වයං පෝෂිත කරන්න පුළුවන් නම් එහෙම හොඳයි. ඒකට දාලා විධිමත් ක්‍රමවේද සකස් කරන්න කියලා අපි නිතර කතා කරපු කාරණාවක්. සහ දේශපාලන වේදිකාවලත් නිතර කතා වෙච්ච කාරණාවක්. දැන් මෙතනදී අපි පැහැදිලිවම කියන්න ඕන නෙත් FM බැලුම්ගල මෙවැනි ව්‍යාපෘතින් වලට පැහැදිලිවම එකඟයි. හැබැයි එකඟ වෙන්න පුළුවන් ක්‍රමවේදය තමයි රටේ පවත්නා වූ සියලු නීති අනපනත් වලට අනුකූලව තමයි මේ ව්‍යාපෘති ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සිද්ධ වෙන්නට ඕනේ. ඒ කියන්නේ රංගන බොහොම සරලව කිව්වොත් එහෙම මේ නීති රීති උල්ලංඝනය කරලා හෝ පවතින පරිසර තත්වයන්ට හානිදායක වන ආකාරයෙන් ව්‍යාපෘති කිරීම සුදුසු නැහැ. ඒ තත්ත්වය පිළිබඳව වඩාත් හොඳින් පැහැදිලි කරනවා පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාර්යවස. වනාන්තර එලි කිරීමක් යම් පැතිවලට කෙරෙලා තියෙනවා. ඒ වගේම මෙම වත්ත යාමට ඒ නැත්නම් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට යන්න අවශ්‍ය පාරවල් මේ වෙද්දි කපලා තියෙනවා. පරිසර පද්ධතිය දැනටම විශාල අනතුරකටපත් වෙලා තියෙනවා. නමුත් මේ සිද්ධ වෙන දේවල් සියල්ල සිද්ධ වෙන්නේ පරිසර අමාත්‍යාංශයවත් මේ ගැන නොදැන කියලා තමයි තොරතුරු ආරංචි වෙලා තියෙන්නේ. මොකද පරිසර අමාත්‍යාංශය අපි දන්නවා පහුගිය කාලේ මේවා දැනුම් දුන්නත් පස්සේ පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රතිචාරය වුණේ ඔවුන් මේකට අවසර දීලා නැහැ කියලා කැලෑ කපන්න හෝ පාර කපන්න. නමුත් මේ දැනට පාර කපන්න හෝ කැලෑ කපන්න අවසර දීලා නැත්නම් මධ්‍යම පරිසර අධිකාරිය එහෙම කරලා තියෙනවා නම් ආයතනයක්. එතකොට ඒකට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා. නමුත් එහෙම ක්‍රියාමාර්ගයක් පරිසර අධිකාරිය පැත්තෙන් හෝ මේ වෙද්දී අරගෙන නැහැ. මේ ගැන අපි ඒ ප්‍රදේශීය ජනතාව එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පරිසර අධිකාරියට අපි මේ සම්බන්ධව මීට පෙරදී ඒ කියන්නේ මාස 6කට හෝ 7කට පෙරදී අපි දැනුම් දීලා තියෙනවා. එතකොට පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ ප්‍රතිචාරය වුණේ මේ සම්බන්ධ
සම්බන්ධ කිසිදු අවසරයක් කිසිදු ආයතනයකට හෝ අමාත්‍යවරයෙකුට ලබා දීලා නැහැ කියලා. ඒකට මහින්දානන්ද අලුත්ගම මහත්මයා තමයි මේ ව්‍යාපෘතියට අදාළව දේශපාලන බලය පාවිච්චි කරනවා කියන එක බොහොම පැහැදිලිව පේන්න තියෙන කාරණය. නමුත් පරිසර අධිකාරිය පැත්තෙන් ඔවුන් කිසිදු අවසරයක් ලබා දීලා නැහැ මාස 6කට උඩදී වෙනකම්ම. ඒකට අපි ඒවා විමසීම් කරලා තියෙනවා සහ පරිසර අධිකාරිය සභාපතිවරයා වකට මේ සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මාධ්‍ය වෙත එහෙම අවසරයක් ලබා නොදුන්නු බවට. දැන් චිරන් මේ ඒ කතාබහේදී කියවුණා ආයතන සහ පුජ්‍යලයන්ගේ නම් ප්‍රධාන වශයෙන්ම ගත්තාම පස්සේ හිටපු කෘෂිකර්මා මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලජුමේ මහත්මයාගේ නම කියවුණා. ඒ නිසා අපි මේ වැඩසටහන තුළදී සාධාරණ සාධනීය ඉඩක් එතුමාගෙන් මේ සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කිරීමක් කළා. එතුමා මේ සම්බන්ධයෙන් ලබා දෙන පිළිතුරුත් අපි මේ වැඩසටහන තුළදී පළ කරනවා. මොකද චිරන් බොහොම පැහැදිලි කරගන්න ඕනේ කාරණාවක් තමයි සමහර වෙලාවට නිලධාරීන් නීතිය හරියට ක්‍රියාත්මක නොකළාට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලනඥයාගේ පිට මඩ තැවරෙනවා. ඒ වගකීම ඒ පැත්තට එනවා. සමහර ලාවට දේශපාලනඥයා කායෙක් හරි එකතු වෙලා කිසියම් ආකාරයක අනීතික වැඩක් කරනවා නම් නිලධාරීන්ගේ පැත්තට චෝදනා වෙනවා. මේ දේශපාලනඥයෝ මෙච්චර එකතු වෙලා මෙච්චර වැරදි වැඩක් කරමින් ඉන්නවා. මේ නිලධාරීන් මොනවා කරනවද දන්නේ නැහැ. මේගොල්ලන්ට පුළුවන් නීති ක්‍රියාත්මක කරන්න කියලා තියෙනවා. මේක මේ එකම තරාජයක දෙපැත්ත වගේ හැමෝම බැලන්ස් එකේ යන්න ඕනේ. දැන් රංගන මේ අපි හැම වෙලේම මතු කරන කාරණාවක් තමයි net FM බැලුම්ගල විදිහටම මේ ලංකාවේ ව්‍යවසායකයෝ ඇති වෙන්න ඕනේ. ව්‍යවසායකයෝ ශක්තිමත් වෙන්න ඕනේ. ලංකාවේ ව්‍යාපාර මේ භූමිය ඇති වෙන්න ඕනේ කියලා. එතකොට ඉතින් ඇත්තටම ව්‍යවසායකයෝ ඇවිල්ලා මේ විදිහට ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කරන හදන එක හොඳයි නිචිරාන් කියන විදිහටම. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ අදාළ මේ පරිසර පද්ධතියට හානියක් වෙනවා සහ මේ ව්‍යාපෘතිය නීති විරෝධීව ක්‍රියාත්මක කරනවා කියලා හඳුනාගෙන කෙනෙක් තමයි මිහිකත් සුරකීමේ සංවිධානයේ සභාපතිවරයා කැලුම් කරුණාතිලක මහත්මයා. එතුමාත් මේ නාවලපිටිය ප්‍රදේශයේ ඉන්නේ. අපි එතුමගෙන් මේ ප්‍රශ්නේ අහුවා. රටේ මේ ආහාර අවශ්‍යතාවයට හොඳ ව්‍යාපෘතියක් කවුරු ව්‍යවසායකෙක් ව්‍යාපාරයක් විදිහට මේක කරනවා නම් බොහෝම හොඳයි අපිත් කැමති. ඉතින් මේකට ටෙන්ඩර් දාන්න කියන්නකෝ. මේක මේ තනියම මේ ඇමතිවරයෙකුට තීරණය කරන්න බෑනේ. අහවලාට මේ ටික දෙනවා කියලා මේකට අපිලාසයන් කරවන්න එපායි. විනිවිද පේන්න එපායි. ඇමතිවරයෙක් කොහොමද තනියම තීරණය කරන්නේ මට ඡන්දෙට උදව් කරපු අහවල් එකට මම දෙනවා කියන කාර්යකාරී මිල ගණන් කරවන්න ඕනේ. මේවා රජයට අවාසියක් වෙන්න බෑ. හරි. දැන් මේ වෙලාවේ කුෂිකර්ම නිලධාරීන් නේම ගෙන ස්ථාපනය කරනවා මේ මම පවපුවා මේ ගලබඩවත්තේ මිරිස් ටිකක් පවලා තියෙනවා ඒ ටික මේවා පෙන්නන්න මේකෙන් රටේ මේ ඔය ඔබතුමා කියනවාම මේක මේ ලොකු කුෂි ආර්ථිකයට හොඳ තත්ත්වයක් මේක මෙහෙමයි කියලා ලොකු වර්ණනාව මේ දවස්වල Facebook වල එහෙම මේ බූස්ට් කරලා මේවා කරනවා මොකද මේක සාධාරණීකරණය මේක කරගන්න එපායි අපිත් කැමති ඇත්තටම හොඳයි ඒවා වෙන විදිහක් තියෙන පරිසර බලපත්‍රයක් තියෙනවා මේක මහවැලිගඟේ ඉහළ ජලාධාර ප්‍රදේශ මේවා සදාහරිත වනාන්තර උඩින් තියෙනවා එතකොට මේක මහවැලිගඟේ ප්‍රධාන ජල පෝෂකයක්. එතකොට මහවැලියෙන් තමයි නාවලපිටියට වතුර පම්ප් කරන්නේ. ගම්පලට වතුර පම්ප් කරන්නේ. පේරදිනියට වතුර පම්ප් කරන්නේ. නුවරට වතුර පම්ප් කරන්නේ. ඉතින් ඉඳලා දිග්ගටම වතුර ටික මේ මහවැලි ව්‍යාපෘතිය නෙමෙයි. මේ වතුර ඔක්කොම බොනවනේ මිනිස්සු. මේක උඩ කුකුල් ෆාම් දානකොට කෝ පරිසර බලපත්‍ර. කෝ මේ හරක් 5000ක් කියන පොඩි ස්ට්‍රෙන්ත් එකක් නෙමෙයි. කෝ පරිසර බලපත්‍ර. මේ වගේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොහොමද? පරිසරය සංරක්ෂණය කරන්නේ කොහොමද? මේක ව්‍යාපෘති වාර්තාවක් තියෙනවා. අටුව කඩලා පුටුව හදන්න ගියහම පස්සේ වෙන්නේ මේ වගේ වැඩ. දැන් චිරාන් අපි net FM බැලුම්ගල තුනත් අනාවරණය කරලා තියෙනවා. මේ වගේ විවිධාකාරයේ ව්‍යාපෘති. මේ හොඳට තියෙන පද්ධතියක් විනාශ කරලා වෙනස් කරලා තව එකක් කරන්න යනවා. දැන් අලිමංකඩක ගෙවල් ටිකක් හදනවා. නැත්නම් වනාන්තරයේ ලිපිහෙලි කරලා වගාවක් කරනවා. අටුව කඩලා පුටුව හදනවා. නැත්නම් මේ හෝන් තැනට වෙන පැත්තකින් පාරක් දානවා. ඉතින් මේ වගේ අපි ගන්නා වූ තීරණ කොයිතරම්නම් නීතිගතද ඒ වගේම ඒවා මේ පරිසරයත් එක්ක කොච්චර සමතුලිත වෙනවද මොකද අපිට මේ පරිසරයත් එක්ක තියෙන ගනුදෙනු කොයි වෙලාවකවත් නැති කරන්න බෑ මොකද පරිසරය නිසා තමයි අපි ජීවත් වෙන්නේ හැබැයි අපි ඉන්නේ පරිසරයේ අයිතිකාරයෝ අපි තමයි පරිසරය සම්බන්ධයෙන් තීරණ ගන්නේ මේ මිනිසා කියන ජීවියා කියන එක තමයි හිතාගෙන වැඩ කටයුතු කරන්නේ හැබැයි කෙසේ වෙතත් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාර්යබසම් මහත්මයා ඒ ගැන මෙහෙම කතා කළා මධ්‍යම කඳුකරයේ තියෙන වනාන්තර ආරක්ෂා වෙච්ච ප්‍රදේශයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා ජලපෝෂිත ප්‍රදේශයක්. එතකොට ජලපෝෂිත ප්‍රදේශයක මේ වගේ ඉදිකිරීමක් කරන්න හෝ ගවයන් නැති කරන්න අවශ්‍ය හද් ගහන්න හෝ එහෙම නැත්නම් වෙනත් ව්‍යාපෘති ඉදි කරන්න එකක් සදාචාරාත්මක අයිතියක් නැහැ මේ කාලේ. ඒකට හේතුව තමයි මධ්‍යම පරිසර අධිකාරියේ ජලගබඩාව විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වෙලා තියෙද්දි තමයි මේ ප්‍රදේශයේ අක්කර 2000ක් වගේ ප්‍රමාණයක් මේ ලබා දෙන්න යන්නේ. අනිත් එක තමයි මේ පරිසර අධ්‍යයන වාර්තාවක් කරලා නැහැ. ඒ හින්දා මෙහි ඉන්න සත්ව හා ශාක පිළිබඳ නිසි අධ්‍යයනයක් සිද්ධ වෙලා නැහැ. එතකොට ඒ සත්ව හා ශාක පිළිබඳව නිසි අධ්‍යයනයක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රදේශයේ පාරිසරික වටිනාකම් පිළිබඳව තවත් අපිට දැක් ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි අපි භූවිද්‍යාත්මකව ගත්තොත් මේක අර පැටලි
තීරුවක් නෙමෙයි. යම් යම් ඉදිකිරීම් කරද්දී මෙහි පරීක්ෂා කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ භූමියට මේ තනකොළ කපලා නැත්නම් කැලෑ කපලා අයින් කරොත් එහෙම විශාල නායම් වගේ දේවල් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ හින්දා පාරිසරික වශයෙන් වැදගත් විතරක් නෙමෙයි ඒක ඊටාම සංවේදී කලාපයක්. එහෙම සංවේදී කලාපයක් තමයි මේ රජයේ හිටපු අමාත්‍යවරු තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ සමාගමක් වෙත ලබා දෙන්න යන්නේ. එතකොට අපිට තොරතුරු අනාවරණය වෙලා තියෙන පරිදි බොහොම පැහැදිලිව ඔවුන්ට ඡන්දයේදී උදව් කරපු සමාගමක් තමයි ඒ සමාගමට මේ ඉඩම් ලබා දෙන්න යන්නේ ඡන්ද සන්තෝෂමක් විදිහට. චිරන් අපි දන්නවා දැන් සමහර වෙලාවට ගොවිතැන් කරමින් තිබිච්ච කුඹුරු ගොවිතැන් කරමින් තිබිච්ච එහෙම නැත්නම් වෙනත් එළවලු වර්ග වගා කරමින් තිබිච්ච ඉඩම් උක් වගාවට කියලා බහුජාතික සමාගම් වලට දෙනවා. ඒ වගේ ව්‍යාපෘති තියෙනවා. සමහරවිට බැලුමට කියන්න පුළුවන් ඕ මේ රටේ සීනි අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න එතනවල අවශ්‍යතාවයට නැත්නම් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වගේ තීරණ ගන්න එක හොඳයි කියලා. මේ ඒ වෙන්නේ අටුව කඩලා පුටුව හදන වැඩේනේ. එතකොට එතන ඉන්න ගොවි මහත්මයාට සහ පරිසර පද්ධතියට වෙන හානිය එක පාරට එක දවසින් පේන්නේ නැහැ. ඔව් ඒ වගේම තමයි රංගන දැන් මේ ආහාර හිඟයක් තියෙනවා. ඇතිවෙමින් තිබෙනවා. මේ ආහාර හිඟයට මේ වවන්න ගලෙන් හැමෝම කියනවනේ. මේ තියෙන කැලෑටි කෙලි කරලා ඒවැ මඤ්ඤොක් අයිට වන්න යනවා. එහෙම ඒව හරියන්නේ නැහැ. නේද? දැන් මේක ඉස්සර කිව්වේ පෙරදිග දාන්නාගාරය කියලානේ. දැන් කියන්නේ පෙරදිග ශූන්‍යාගාරය කියලා. මුකුත් නැහැ. මුකුත් නැහැ. මේකත් සරකේ මේ සංවිධානයේ සභාපති කැලුම් කරුණාතිලක මහත්මයා මේ හරක් ෆාම් නෙවෙයි මොනවා දැම්මත් මේක මහවැලි ගඟේ ජල පෝෂකයක්. ගලපඩ ඇල්ල තියෙන මෙතන. එතකොට මේක නාවල පිටියේ ඉඳලා මඩ කලපුවට යනකම් මේ වතුර බොන්නේ මිනිස්සු. එතකොට දැන්ට මේ වත්තේ අක්කර 250ක් විතර තමයි ඒ කියන්නේ සාර්ථක වගාව තියෙන්නේ. එතකොට අනිත් ටික ඔක්කොම මේ වතු කිසිම කළමනාකරණයක් නැති හින්දා ආදායම් ගන්න පුළුවන් වතු වල තේගස් වැහිලා කැලේ හැදිලා ගල් ලිද්ද වගේ ආක්‍රමණික ශාක හැදිලා මේක දැන් නිකන් අවශේෂ ලඳු කැලෑවක් කරන වැටලා තියෙන්නේ. මේ වත්ත මේ වෙනකොටත් දෝෂය දාලා තුනී කරනවා බැමි ගහනවා පාරවල් හදනවා. හැබැයි තාම මේකට රජයෙන් අවසරයක් දීලත් නැහැ. මේක අවසරේ ගන්න ගිහිල්ලා ගැටුව ඇතුණා. මොකද අපි මැදිහත් කළා. කර්ම ඉදිරිපත් කරාට පස්සේ අමරවීර ඇමතිතුමා පරිසර බලපත්‍රය දුන්නා. මේකට තාම පරිසර බලපත්‍රය නැහැ. එතකොට මේ විශාල හඳුකර ප්‍රදේශ මේ විදිහට දෝෂ දාලා ඌරපුවාම ඒ ඔක්කොම හොදගෙන මහවැලි ගඟට යනවා. සෝදාපාඩුවට ලක් වෙනවා. අනිත් එක දැන් මේකේ ව්‍යාපෘති වාර්තාවක් නැහැ. පරිසර අධ්‍යයනයක් නැහැ. දැන් මෙහෙම රජයේ වතු අනික මේවා රජයේ වත්තක් නම් ඉස්සෙල්ලම මේ අභිලාෂයන් කනවන්න එපා. මේ වගේ ව්‍යාපෘතියක් අපි කරනවා මේකට ටෙන්ඩර් දාන්න කියලා. ඒක ටෙන්ඩර් ප්‍රොසීඩියර් මොනවත්ම නැහැ. මහින්දානන්ද එමෙතුමාගේ හිතවත්කමට අරගොල්ලන්ට දෙයි. අඩුක්ක් ඒරුකට අක්කරයක් කොටි ගානකට දෙන්නේ මේ අවුරුදු දෙකට විතර මේ වත්ත ලාභයි කියලා බොරුවට පෙන්නන්න මේ වතු ලාභයි මිනිස්සුන්ට පරිගවන්න නැහැ. කෝටි 98ක ගස් කපලා තියෙනවා. මේ වත්තේ. මේ ඔක්කොම ගස් ටික කපනවා. කපන්ට අයින් නැතුළු වත්නා ගස් ටික කපනවා. නාවලපිටියේ පස්වාගේ කොරළේ ගලබඩවත්ත කියන ප්‍රදේශයේ තියෙන මේ කලින් තේ වගා කරලා තිබිච්ච කාලාන්තරයත් සේවා අතහැරිච්ච මට්ටමට නැත්තම් වල් වැදිලා ගිය ප්‍රදේශයක් වගේම ඉතාම වටිනා ජෛව පද්ධතියක් තියෙන ප්‍රදේශයක් විතර තමයි මේ ප්‍රදේශය හඳුන්වන්නේ. හැබැයි මේ වගේ තැනක හෝ කොහොම හෝ තැනක කිසියම් ව්‍යාපෘතියක් කරනවා නම් මහා පරිමාණයෙන් නැත්නම් හෙක්ටාර දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එලිපෙහෙලි කරලා කිසියම් ව්‍යාපෘතියක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒ පනත අනුව මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම මේ මූලික අධ්‍යයන ටික අදාළ ටෙන්ඩර් කැදවීමකින් යුක්තව විනිවිද භාවයකින් යුක්තවද මේ සියලු දේවල් වෙලා මේ අදාළ ව්‍යාපාරිකයෝ දෙල් දෙනවා. ඔය චෝදනා සමස්තයේ කොටසක් ගෑවිලා තිබුණානේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාට. එතුමගේ නම කියවුණානේ. ඒ නිසා net FM බැලුම්ගල එතුමාටත් සාධාරණයක් කරන්න ඕන නිසා මේ පිළිබඳව ප්‍රශ්න කළා. යම් කිසි ව්‍යාපෘතියක් කරනවා නම් එහි සැලසුම් අනුමත කර ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ඕන සහ ඒ සැලසුම් මොකක්ද කියලා ඒක මාධ්‍යයට හෝ නැත්නම් ඔබතුමාට ඒක හෙළි කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? මෙන්න මේ තමයි ව්‍යාපෘතිය කරන්න, මෙන්න මේක තමයි සැලසුම ක්‍රමවේදය මෙයයි. ඉතින් ඔබට පුළුවන් ඒ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ ආයෝජකයත් එක්ක කතා කරන්න. ඉතින් අපිට මේක පුවත්පත් බැඳීමක් කරලාද මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මේ රටේ ජාතික කිරි නිෂ්පාදනය ඇයි අපි මේ නවසීලන්තය වෙනුවෙන් කතා කරන්නේ? අපේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න රජයේ තියෙන ජාතික වැඩසටහනක් පෞද්ගලික ආයෝජකයෝ 9 දෙනෙක් රුපියල් බිලියන 20කට වැඩි ආයෝජනයක් කරලා මේ කටයුත්ත කරනවා. මේකට නීත්‍යානුකූල නැති කිසි දෙයක් කරලා නැහැ. පරිසර අධිකාරිය අවසර ගන්නවා, පළාත් පාලන ආයතන වල අනුමැතිය ගන්නවා, කැබිනට් අනුමැතිය අරන් තියෙනවා, පත්‍රය දාලා තියෙනවා. කිසිදු වැරදි දෙයක් සිදු වෙලා නැහැ. ඕනෙම දෙයක් පිළිබඳව ඔයලා බලන්න පුළුවන්. මොකද මේ ව්‍යාපෘතිය මේ ව්‍යාපෘති නමෙන් එකක්. ඒක මගේ ආසනේ සිදු වෙන නිසා මම මේක ගැන පෞද්ගලිකව හොයලා බැලුවා මේකේ වැරද්දක් වෙනවද කියලා. ඒක ඉතාම හොඳ ව්‍යාපෘතියක්. අපේ ප්‍රදේශයේ රැකියා විශාල ප්‍රමාණයක් ලැබෙනවා. තරුණයෝ 500කට රැකියා ලැබෙනවා බිලියන 3ක ආයෝජනයක්. පරිසර හානි කිසිවක් සිදු වෙන්නේ නැහැ. ඒ සියලු අනුමැතියකින් පස්සේ තමයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ. එතුමාගේ කතාවේ කියවුණා
මධ්‍යම පරිසර අධිකාරිය අනුමැතිය ලබා ගන්නවා. අදාළ පළාත් පාලන ආයතන වල අනුමැතිය ලබා ගන්නවා. මේ ව්‍යාපෘති ඉතාමත්ම හොඳ එකක්. ඔය එතුමා කිව්ව කතාවේ සාරාංශගතවම මේ කියන්නේ. ඒ කාරණා වලට අපිත් එකගයි. හැබැයි කිව්වේ පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන වල අවසරය ගන්නවා කියලානේ කිව්වේ. ඒතර අරගෙන නැහැ. අරගෙන තියෙනවා කියලා නෙමෙයි සඳහන් උනේ. හැබැයි මේ වෙනකොට මේ අදාළ භූමිය තුල පාරවල් කපලා ඉදිකිරීම කළා ගස් කොළන් කපලා කිසියම් ආකාරයක පරිසරයේ ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙලා තියෙනවා. සංවර්ධනය කියලා කියන්නේ ඒක වෙනම මාතෘකාවක්. ඒ වුණාට මොකක් හරි ඉඩමේ වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙනවා නම් අදාළ පළාත් පාලන ආයතනය වෙන පස් භාගයේ කොරළේ ප්‍රාදේශීය සභාව මේ සම්බන්ධයෙන් අනුමත කිරීමක් කරන්න ඕනේ. අවසර ලබා දෙන්න ඉපේ. ඒ සභාපතිවරයාට අපි කතා කරමු යූබී රෝහණ මහත්මයාට. සත්ත්ව ගොවිපලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවද? ඔව්. මේකට ප්‍රාදේශීය සභාපතියට ඔබතුමාලගේ අනුමැතියක් ලැබිලා තියෙනවද? ඔව් ඔව්. අපි අනුමැතිය දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ජනතා වස්තු සංවර්ධන මන්ත්‍රයට අයිති ඉඩමක්. විශ්වවිද්‍යාලයක් ඒක. මොඩු ඉඩමක්. ඒක තමයි ව්‍යාපෘතිය කරන්නේ. කිරිහරක් 5000ක් තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. දවසට කිරිලීටර් 100 කිරිලීටර් ලක්ෂයක් ගන්න මේකක් තමයි කරන්නේ. තම ප්‍රමිතියානුකූලව හදනවා ආරක් දාන මේකක් කියන්නේ ඔක්කොම සියලු ඒ අවශ්‍ය මේවා කරලා. මේ වෙලේ ව්‍යාපෘතියක් කරනකොට ප්‍රාදේශීය සභාවේ මොන වගේ අවසරයක්ද ගන්න ඕනේ? අපි ගොඩනැගිලි ඉදිකිරීම සහ පරිසර බලපත්‍ර නම් පරිසරාධිකාරියෙන් දෙන්නේ. ඉදිකිරීම බලපත්‍ර තමයි අපෙන් ගන්නේ. ව්‍යාපාරයක් හැටියට ඒක ව්‍යාපාරය ආරම්භ කරලා ආදායම් ලබනකොට වෙනද බලපත්‍රයක් ගන්න. දැනට මොනවද ඉදිකිරීම බලපත්‍ර අරගෙන තියෙන්නේ මේ ආයතනයේ? ඔව් දැනට මොකුත් අරන්නේ. නමුත් මේ වෙනකොට කාර්යාල ගොඩනැගිල්ලක් සහ එහෙම ඉදිකිරීම කිහිපයක් කරලා තියෙනවානේ. ඔව් ඒක ඒගොල්ලෝ ගයිඩ් ඉස්සරහට මට කිව්වා ඒගොල්ලෝ ඇප්‍රූවල් එකට දානවා කියලා. ඒ කියන්නේ දැනට අනුමැතිය ගන්න පෙර කරපු ඉදිකිරීමක් තියෙනවා කියන එක පිළිගන්නවා කියන එකද ඔබතුමා කියන්නේ? ඔබතුමා මොකක්ද මගෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මේ ව්‍යාපෘතිය නවත්තන්න ඕනද කරන්න ඕනද? මම අහපු ප්‍රශ්නේ ඔබතුමාට තේරුන්නේ නැද්ද? මම ඇහුවේ දැනට ඉදිකිරීමක් කරලා තියෙනවා නම් ඒ ඉදිකිරීම ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ඇතුවද නැතුවද කරලා තියෙන්නේ කියලායි. ඔව්. ඇයි ඒක මොකක්ද ඔබතුමාට ඒක බලාපොරොත්තු? ඇයි මට අහන්න අයිතියක් තියෙනවා. මම ජනමාධ්‍ය විදිහට මම කතා කළේ. මම net FM රේඩියෝ එකෙන් මම රංගන කියලා කතා කළේ. ඔබතුමා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විදිහට ඔබතුමාගෙන් අහන්න එපායි අපි ඔබතුමා මේකට අවසරයක් දීලා තියෙනවද කියලා. ඒකයි ඇහුවේ. නෑ මට තේරුනේ ඔබතුමා නිකන් දේශනාකට අහනවා කියලා මට හිතුණා. ඒකයි මම එන්නේ එකක් ඇහුවා. නෑ එහෙම නෙවෙයිනේ. නෑ මේ පෞද්ගලික හිතවත්කමක් හෝ පෞද්ගලික අමනාපකමකුත් නෑ. මට අදාළ මේ ප්‍රශ්නයට පිළිතුරක් ගන්න එකයි සභාපතිතුමා වැදගත් වෙන්නේ. ප්‍රශ්නයට පිළිතුරක් ඒ කතාව ඇතුලේ බොහෝ පිළිතුරු තිබුණා. මේ අදාළ ව්‍යාපෘති භූමියේ වෙනස්කම් කිරීම ටිකක් කරලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය නම් චිරාන් හෝ මම හෝ වෙනත් ඕනෑ මේ වැඩසටහන ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක් කරන නෙවෙයි ගෙදර තාප්පයක් බැඳ ගන්නවා නම් ඒකට ප්‍රාදේශීය සභාවට කීවතාවක් ගිහිල්ලා අනුමත කිරීමක් කරගන්න මහන්සි වෙන්න ඕනද කියලා දන්නවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් අලුතෙන් ගත්ත ඉඩමක ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ අනුමැතිය නොමැතිව මේ වට කරලා තාප්පේ ගහන්නවත් නැත්තම් මේ මුල්ගල තියලා බිත්ති ගණක් ගන්නවත් බෑ රංගන. ඒක තමයි නීතිය. නීතිය සහ මේ පොදු මහ ජනතාව වෙන ඔබට අපට හිමි තත්ත්වය ඕකයි. හැබැයි කිසියම් සමාගමකට අක්කර 800ක් විතර ප්‍රදේශයකින් කැලේ ලිපිහෙලි කරලා පාරවල් කපලා ගොඩනැගිලි ඉදි කරලා මේ තරම් දුර යන්න පුළුවන් තවම පළාත් පාලන ආයතනයෙන් තාම ඒ සඳහා අනුමැතිය දීලත් නැහැ. ඔව් හදලා තියෙන්නේ අපි ඒකට දැනුවත් කිරීම කරමින් යනවා කියලා තමයි සභාපතිතුමා කිව්වේ. ඉතින් ඒ නිසා මෙතන දේශපාලනයේ සහ ව්‍යාපාරික ශාස්ත්‍රයේ සහ මේ පරිසර සංවේදීතාවය කියන මාතෘකා ගණනාවක විවිධාකාරයේ ගැටුමක් තියෙනවා. ඉතින් ඒ ගැටුම නිරාකරණය කරගන්න කලින් අපි යනවා විරාමයකට. net fm බැලුම්ගලා ගොම මේ කුකුල් පොහ මේවා මේ ඔක්කොම හොදගෙන යනවනේ මේ පල්ලම් වල. ඒවා කිසිම බැහැර කරන ක්‍රමයක් ඒ වගේම කොම්පෝස්ට් හදන මොනවත්ම නැහැ ව්‍යාපෘතිවත්. එතකොට මේක යට කෝටි ගාණක් අතයට ගන්න දෙන්න කියනවා. මේ ඉතින් රජයේ ඉතින් නිකන් දෙන්නේ නැහැ මේ. රජයට තමයි මේ පොඩි ගාණකට කතා කරන්නේ. රජයේ ඊටම අහවලාට දෙනවා මෙච්චර කාලයකට කියලා. හැබැයි මේ අතයට ලොකු ගණ දෙනු මේවා. ඉතින් මේ විදිහට රජයේ වතු ඒක පුද්ගලික සමාගම් වලට දුන්නහම ඉතාලම සුට්ටු දෙකට මිනිස්සුන්ට කියලා මේ රටේ උපදින ඊළඟ පරම්පරාවට මොනවත්ම නැහැ. ඒ විතරක් නෙවෙයි අර පල්ලෙහා මිනිස්සු වල තියෙනවා. ඒ මිනිස්සු ආපු ටික දැන් LRC ගේ නිලධාරීන්ට බලපෑම් කරනවා මේ පර්මනන්ට් දෙන්න ඉන්න කියලා. මේ ඉඩම් ටිකේ ගණ දෙනුව ඉවර කරන්න ඔය JDB ගේ සභාපති ඇතුළු කට්ටිය ඔය මේ ගලබඩ වත්තේ බංගලාවට එන්න ලක්ෂ 20ක් වියදම් කරලා තීන්ත ගන්න විතර. තීන්ත ගාලා අලුතෙන් බාත්රූම් අයිටම් හයි කරලා එන්න හදනකොට තමයි නැවතුනේ වැඩි. එකලා බලන්න මෙච්චර වත්තේ පඩි ගෙවන්න ETF ගෙවන්න සල්ලි නැතුව දීත්තේ සභාපතිට එක රැයක් ඇවිල්ලා ඉඳලා යන්න ලක්ෂ 20ක් වියදම් කරලා තීන්ත ගන්න. ප්‍රෙපෙයාර් කරන්න. මේ විදිහට රජයේ දේපොළ විනාශ කරනවා. මේකේ පවුල් 272ක් ඉන්නවා. ඒකේ 250ක් විතර මිනිස්සු ඉන්නවා රිටයර් වෙලා ETF එක ගන්න සල්ලි නෑ ෆන්ඩ් එකේ. ඒකට ඒකෙන් කීප දෙනෙක් මෙරළත් ගිහිල්ලා කියලා. දැන් ඉස්සර තියෙද්දි තමයි මේ ඔක්කොම වියදම් කරන්නේ මේ වස්ත සම්පූර්ණම දීලා යන්න හදනවා. අර මිනිස්සුන්ට යන යමක් නැති වෙනවා.
නාවලපිටිය පස්භාග කොරලේ ගලබඩවත්ත කියන ප්‍රදේශයේ පරිසරයට අහිතකර ආකාරයෙන් ඒ වගේම පරිසර නීති උල්ලංඝනය කරමින් සත්ව ගොවිපලක් ආරම්භ කරන්න ඉඩමක් ලබා දීලා ඒ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. මේට දින දේශපාලන සහයෝගය මොකක්ද කියන කාරණාව පිළිබඳවයි ප්‍රශ්නගත වුණේ. ඉතින් ඒ පිළිබඳවයි නිත් FM බැලුම්ගල අද අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් රංගන මේ අපි කරපු අනාවරණයේදී ගවේෂණයේදී අනාවරණය වුණානේ මේක මේ නිසි අවසරයක් තාම අරගෙන නැහැ අදාළ ආයතන වලින් කියලා. දැන් එතකොට නමකුත් කියනවානේ අමාත්‍යවරයෙකුගේ. ඔව්. ඒ නිසා මහින්දානන්ද ලොජ්ගමගේ ඇමතිවරයා මේ ප්‍රදේශය නියෝජනය කරන දේශපාලනඥයෙක්. ඉතින් එතුමා මේකට උදව් කරන්නේ නැත්නම් කොහොමද මේ වගේ අවසර ගන්න නැතුව කරන්න කියලා අනිත් පැත්තෙන් ප්‍රශ්න නගනවනේ. නේද? ඒ වගේ කෙනෙක්ගෙන් උදව් නැතුව කොහොමද මේ වගේ ව්‍යාපෘතියක් කරන්නේ අදාළ අවසරයන් අරගෙන නැතුව කියලා. ඉතින් අපි මහින්දානන්ද ලොජ්ගමේ මන්ත්‍රීතුමාට ඒ පිළිබඳව කතා කරලා ඇහුවා. ඒ කලාපයේ පරිසරික සංවේදී කලාපයක් විදිහට තමයි මහවැලිගඟේ පෝෂකන කලාපයක් විදිහට පරිසරවේදීන් හඳුන්වනවා. මෙහි තියෙන සංවේදීතාවය පිළිබඳව පාරිසරික ඇගයීම් වාර්තාවක් අරගෙන තියෙනවද? ඒ සියල්ල මට අදාළ නැහැ. ඒ සියල්ල කරන්නේ ව්‍යාපෘතියෙන්. ඒ අපි ඉඩම පමණයි දෙන්නේ. එතකොට ඒ අය පරිසරේ වාර්තා අරගෙන සියලු කටයුතු කරලා තමයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ඔය කියන ස්ථාවේ පරිසර හානියක් කිසිම දෙයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. වගකීමෙන් අපි ඒක කියන්නේ. මොකද ඔය තියෙන හරිය මහවැලිගඟ කන්දක් උඩ තියෙන ඉඩම ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක අපිට ගෙනල්ලා ප්‍රසන් කරා. ඒගොල්ලන්ගේ කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. සතුන්ගෙන් ඉවත් වෙන මල මූත්‍රා පවා ප්‍රොසෙස් කරලා නැවතත් භාවිතා කරන ලෝකේ අලුත්ම තාක්ෂණය උපයෝගී කරන දෙයක්. ඒ නිසා මේ ව්‍යාපෘතිය පරිසර අධිකාරිය විසින් ලබා දෙන පරිසර වාර්තාව ලබා දුන්නට පසු තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අපි කරේ කැබිනට් මණ්ඩලයේ මේ ව්‍යාපෘතිය අනුමත කළ ඉඩම ලබා දීම විතරයි. ඊට පස්සේ පරිසර වාර්තාව ලබාගෙන තමයි ඔවුන් කටයුතු කරන්නේ. රංගන ඒ කාරණාව නිවැරදිනේ. හරි ඒ කාරණාව කියන්නේ අමාත්‍යවරයෙක් විදියට හෝ මහජන නියෝජිතයෙක් විදියට මේ මූලික අනුමැතිය ලබා දීම තමයි කෙරෙන්න ඕනේ. සහ හොඳ ව්‍යාපෘතියක් එනවනම් ව්‍යවසායකයෙක්ගේ ව්‍යාපෘතියක් ඉදිරිපත් වෙනවනම් ඒක මේ අඩපණ කරන්න නෙමෙයිනේ බලන්න ඕනේ. ඔව්. ඒක ඉස්සරහට ගන්න කරන මට්ටමට ගේන්නයි බලන්න ඕනේ. දැන් මේ නීතිමය තත්ත්වය පිළිබඳව මේ මධ්‍යම පරිසර අධිකාරියෙන් තමයි අවසර ගන්න ඕනේ කියලා ඇමතුමා මේ හිටපු ඇමතුමාත් සඳහන් කළානේ. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අමරසිංහ මහත්මයන් අපි කතා කරලා ඇහුවා. මේ අදාළ ව්‍යාපෘතිය දැන් මේ ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හැබැයි කරන්නේ නිසි ආකාරයෙන් පරිසර ඇගයීම් පිළිබඳව වාර්තාවක් බලපත්‍රයක් ලබාගෙනද මේ කරන්න කියලා. ඉතර ආයතනයක් මට හිතෙන්න මට ගන්න විදිහට ඒගොල්ලන් තවයින් 1000ක් ඒ කියන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ලංකාවේම කිරි කර්මාන්තය නගා සිටීම සඳහා විශේෂ ජාති වැඩසටහන පටන් ගත්තා. ඒකෙදී ඇයට අවශ්‍ය ගවයන් 1000ක් කියන කණ්ඩායම් මඳුනගත්තා. ඒක අතුරුගෙන එයාලට ඉඩම් ලබා දීම කටයුතු කරා. ගලබඩවත්ත මම දන්න විදිහට අක්කර 800ක ප්‍රමාණයක් නීත්‍යානුකූලව රජයෙන් වෙන් කරගෙන තියෙනවා. ඒකෙන් අක්කර 180ක ප්‍රමාණයක ගව පට්ටි පාලනය සඳහා අවසර ඉල්ලලා තියෙනවා. ඒක අක්කර 180ට අදාළව අපෙන් ඉල්ලලා තියෙන අවස්ථා ගණනාවකදී නීත්‍යානුකූලව ඒකට අවශ්‍ය පරිසර බලපත්‍රය, ඒ පරිසර බලපත්‍රය සඳහා අවශ්‍ය පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීම සඳහා අපි ඒගොල්ලන්ට අනුමැතිය දීලා තියෙනවා. දැනට ඒගොල්ලන්ට මූලික අක්කර 800න් පළවෙනි අදියරේ අක්කර 180ක් සඳහා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කිරීම සඳහා ඒකට අපි කියන TOR එක කියලා නැත්නම් ඒ කොන්දේසි සහ දීපත් කරන ඕන කරුණු ආරක්ෂා කරන ඕන කරුණු සහ කොහොමද ගවපත්‍ය කරගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තාව අපිට අපේ කොන්දේසි වලට යටත්ව සකස් කරලා දෙන්න කියලා ඒ අවශ්‍ය ලියවිලි අපි නිකුත් කරලා තියෙනවා. දැන් ඒකට අනුව ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. මේ අවසන් වාර්තාව ලබා ගැනීම සඳහා පරිසර අධිකාරී සභාපතිතුමා කියන විදිහට මේ තාවම පරිසර බලපත්‍රය ලබා දීලා නැහැ. පරිසර බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ඇගයීම් වාර්තාව සකස් කරන තමයි අවසරය දීලා තියෙන්නේ. කෙසේ නමුත් දැන් පරිසරවේදීන් සා මේ කාරණා පිළිබඳ අනාවරණයකට නොදොවී කිව්වේ කැලේ එලිපෙලි කරලා පාරවල් කපලා ඉදිගොන්නගිලි ඉදි කිරීම කරලා මේව වැඩ ගොඩාක් වෙලා තියෙනවා. තවම මේ පරිසර ඇගීමේ වාර්තාව හදාගන්න තත්ත්වය තමයි තවම නීත්‍යානුකූල මට්ටමේ තියෙන්නේ කියලා. ඔව් රංගන මේ දැන් අර මේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගෙන් අර අහපු ප්‍රශ්නට හරි උත්තරයක් ලැබුණ නැහැ නේද? ඔව් උත්තරයක් මම ඇහුවා නෙමෙයි මේ. ඇයි අහන්නේ මේ? එහෙම කියලා ඇහුවා නේද? ඔව් ඊට පස්සේ ඉතින් තවදුරටත් අපි පස්බායක උල්ලේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා යූබී රෝහණ මහත්මයාගෙන් එකන මෙහෙම ප්‍රශ්න කළා. ඔය අදාළ ඉදිකිරීම දැනට කරලා තියෙන ඉදිකිරීම වලට ප්‍රාදේශ සභාවේ ලිඛිත නිල අවසරයක් තියෙනවද කියන එකයි දැනගන්න ඕනේ. නෑ දැනගන්න. එතකොට එහෙම කරන්න පුළුවන්ද? ඒ ආයතනයේට හෝ නැත්නම් ප්‍රාදේශ සභාවට එහෙම කියන්න පුළුවන්ද මේක ඉදි කරන්න කියලා? නෑ ඒක ඊට පස්සේ අපි ඒගොල්ලෝ දැන්නුවාට පස්සේ ඒගොල්ලෝ අනුමැතිය සඳහා මේ සතියකට ඉදිරිපත් කරනවා කියලා කිව්වා. දැනට කොච්චර කාලයක් වෙනවද මේ ඉදිකිරීම කරලා සතියේද? ඒක නම් හරියට මම දන්නේ නෑ. මම ඔකට කියන ආයෙත් කියලා බලාගෙන.
ඒ පිළිබඳ තොරතුරු මට ආවට පස්සේ තමයි මම මේගොල්ලන්ට දැනුම් දුන්නේ මේක අනුමැතිය ගන්න කියලා. දැනට මේ භූමියට යන්න එන්න මාර්ග සකස් කරලා තියෙන්නේ. ඒ මාර්ග සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ මොන වගේ අවසරයක් අරගෙන තියෙන්නේ? මාර්ග සකස් කිරීම සම්බන්ධව නෑ ඒක ඒ සයිට් එකේ පාරවල් නේ ඔක්කොම. ඒ අතරව දැන් භාවිතා කරන පාරවල් පොදු පාරවල්. දැන් මේක ඇත්තටම මෙහෙමයි මහත්තයා මේක වැඩේ දැන් වෙලා තියෙන්නේ මේක මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධව මම ඉතාම පොසිටිව් ඉන්නේ. මොකද අපි හැමදාම පිටරටින් කිරිපිටි දාලා පුන જાතියක් නේ අපි. හැබැයි මේක තුල ක්‍රියාත්මක වෙනකොට දියර කිරි නිෂ්පාදනයේ ලංකාවේ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක් නේ. ඒ රෂියෝ ගෙනනේ ඩෙන්මාර්ක්ගෙන් ඇවිල්ලා බලලා තමයි දෙන්නේ මේ නිශ්චිතයට ඒක හදලා තියෙන්නේ. ඒ නිසා මේක ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර සම්බන්ධතාවත් එක්ක යන ව්‍යාපෘතියක්. ඒ නිසා අපේ යුතුකමක් හැටියට අපි සලකනවා අපි ඒක ක්‍රියාත්මක විය යුතු දෙයක් ලංකාවේ නේ. ඒ අනුව තමයි වැඩ ක්‍රියාත්මක වෙන්නේ. රංගන මේ එතුමා වගේම අපිත් පොසිටිව්. අපි කියන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ වගේ ව්‍යාපෘති තව ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි හරි විදිහට. සහ සභාපතිවරයාගෙන් ඇහුවට පස්සේ එතුමාගෙන් චිරාන් අහමින් මතු කරමින් ඉදු ප්‍රශ්නේනේ. කෝ අදාළ පිළිතුරක් හම්බුනේ නෑනේ හරියට සභාපතිතුමාගෙන් කියලා. අපි අහුවේ ප්‍රශ්නේ උනේ මේ අදාළ ඉදිකිරීම කරන්න ප්‍රාදේශීය සභාවෙන් අදාළ අවසර අරගෙන තියෙනවාද? තවම අරගෙන නෑ. එහෙනම් ඉදි කරලා තියෙන්නේ කොහොමද? ඔව් ඉදි කරලා තියෙනවා. අපි දැන් ඒක නීත්‍යානුකූල කරගන්න ඉස්සරහට දැන් කටයුතු කරමින් තියෙන තත්ත්වයක් තමයි. කියන්නේ වැඩේ කරාට පස්සේ තමයි අවසර ගන්න මේ අවස්ථාව එළඹිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කාරණාවකුත් තමයි අර හිතෙන්නේ මේවට දේශපාලන සම්බන්ධතා තියෙන්න පුළුවන්. නැත්තම් මෙහෙම බලයක් නැතුව කොහොමද මේ වගේ වැඩක් අනීතිකව කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ. හැබැයි ඔය අතර වාරේ මේ පිළිබඳව තොරතුරු දීපු උදවිය කිව්වා මේ යට හැඟවිච්ච තවත් වටිනා දෙයක් තියෙනවායි කියලා. එතකොට මේකේ තියෙන ධර්මම කතාව කියන්නේ මම ළඟ වීඩියෝ තියෙනවා. මම යනකොට සොයිල් ටෙස්ට් කරනවා කියලා පොළවේ ඇතුළේ පස් ගන්න. හරිද? ඒක වීඩියෝ මම ළඟ තියෙනවා. මම ගිහිල්ලා ඔක්කොම වීඩියෝ කරගෙන ආවා. ඇත්තටම සොයිල් ටෙස්ට් නෙමෙයි මේවා. ඉතින් අපි හුව මොකක්ද මේ කරන්නේ කියලා. සොයිල් ටෙස්ට් නෙමෙයි. දැන් ලංකාවේ මැනික් තියෙන්නේ මෙහෙ. මේක මායින් වෙනවා ලෝන්ජින් මස්ස තියෙන්නේ. අඹගමු ප්‍රාදේශ සභාව අඹගමු ආයිති නුවරඑළියට. ගිනිගත් ඒර පැත්ත. එතකොට වටබල පැත්තට. මේ ගලබඩ වත්ත මායින් වෙන්නේ ලෝන්ජින් මස්ස. ඒක ලෝන්ජින් මස්සේ දැන්ටවත් මැනික් ජාවාරම ජයටම යනවා. මේ ඇමතිවරු මැනික් දෙල්ලමත් යනවා මේ. මේ ව්‍යාපෘතියකට වෙන් කරගෙන ඒ වගේ සොයිල් ටෙස්ට් කරනවා කියලා බොහොම ගැඹුරට ගැනීම එහෙමත් කරනවා. මේ තමන්ගේ හිතවත් තමන්ගේ ඡන්දෙට උදව් කරන තමන්ගේ මේ ව්‍යාපාරික සහචරොත් එක්ක එකතු වෙලා රජයේ දේපොළ ඔක්කොම විනාශ කරනවා. කැපවි ජනතා සේවයට බැලුම්ගල කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ තියෙන සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හරහා දේශීය කිරි නිෂ්පාදනය 100% ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන යටතේ අපි අමාත්‍යාංශය විසින් පියවර 3ක් කරගෙන තිනවා. සාමාන්‍යයෙන් මේ වෙනකොට අපේ ලංකාවට කිරිපිටි නිෂ්පාදනය කරන්නේ 140යි. අපි 160ක් ආනයනය කරනවා. දවසකට අපි US මිලියන 1ක කිරිපිටි ගෙන්නනවා. අවුරුද්දකට US මිලියන 365ක්. ඒ නිසා අපේ අමාත්‍යාංශයේ ඉලක්කය උනේ 100%කින් කිරි වලින් ස්වයං පෝෂිත කරන වැඩසටහන. ඒ යටතේ අපි අධියර 3කින් කටයුතු කරා. පළවෙනි අධියර තමයි දැනට ඉන්න කිරි ගවයන්ට දිනකට ලීටර් 2යි නිෂ්පාදනය කරන්නේ. මේක ලීටර් 4 දක්වා වැඩි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා. දෙවැනි එක ගැප් ගන්න නැති සත්තු ඉන්නවා ලක්ෂ 5ක්. ඒ අය ගැප් ගැනීම සඳහා සේවකයන් ලබා දීලා වැඩසටහනක් කරා. තුන්වෙනි එක මහා පරිමාණ කිරි ගොවිපොළ ලබා දීමට කටයුතු කරා. ඒ අනුව සත්තු නිෂ්පාදන දෙපාර්තමේන්තුව පත්තරේ දැන්වීමක් දාලා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයෝ කැඳවලා ලංකාවේ පෞද්ගලික අංශයේ සමාගම් 10ක් මේකෙන් තෝරාගත්තා. ඒක අවුරුදු 2ක කාලයක් තුල සිදු වුණේ. ඒ අනුව NLDB එකේ සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහ මහවැලි අයිතිකාරී අයිති ඉඩම් 10ක් අඳුරගත්තා. අක්කර 4000කට ආසන්න ප්‍රමාණයක් අපි අඳුරගෙන තියෙනවා. හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහත්මයා තමයි කතා කළේ. නාවලපිටිය පස්භාගයේ කෝරළේ ගලබඩවත්ත කියන ප්‍රදේශයේ අක්කර 800ක වගේ ප්‍රදේශයක සත්ත්ව ගොවිපලක් ආරම්භ කිරීමේ කටයුතු මෙවන්ට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ අදාළ ව්‍යාපෘතිය සිද්ධ කරන්න අදාළ පාරිසරික වාර්තාවන් ලබාගෙන නැහැ සහ අදාළ නෛතික පසුබිමක් නැහැ කියන කාරණාව වගේම මේ පරිසර පද්ධතිය ඊටාම සංවේදී පරිසර පද්ධතියක් මේ පානීය ජල මූලාශ්‍රයක්. ඒ නිසා මේ ප්‍රදේශය විශාල වශයෙන් පරිසර හානියකට ලක් වෙනවා කියන කාරණාව තමයි පරිසර වේදීන් ඉස්මතු කරන කාරණාව වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අදාළ නීතිමය වටාපිටාව නැතිව අවසරයක් නැතිව මෙවැනි ව්‍යාපෘතියක් කරන්න දේශපාලන සහයෝගයක් තිබෙනවා කියන කාරණාවත් මේ තුල කියවෙන කාරණාවක්. ඒ නිසායි අපි මේ පිළිබඳව net FM බැලුම් ගලාද මේ සියලු පාර්ශව ඒකරාශී කරගෙන මේ පිළිබඳව කතා බහ කරන්න තීරණය කළේ. රංගන දැන් මේ මතුවෙන කාරණා සම්බන්ධයෙන් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහත්මයාගෙන් තව අහන්න දේවල් තියෙනවනේ. ඔව්. අපි අහුවා එතුමාගෙන්. ඒ අනුව මේ සියල්ල පෞද්ගලික ආයෝජන පත්තරේ දැන්වීමක් දාලා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරලා මේ අය සඳහා ඉඩම් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔය කියන ව්‍යාපෘතිය නාවලපිටියේ තියෙන ගලබඩ
කියන වත්තේ කිසිදු වගා කරන්න නැති ඉඩමක තමයි දීලා තියෙන්නේ රුපියල් බිලියන 3ක ආයෝජනයක්. දවසකට කිරලීටර් ලක්ෂයක ව්‍යාපෘතියක්. සතුන් 4500ක් පිටරටින් ගෙරන ව්‍යාපෘතියක්. ඒ වගේම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති අපි ඉඩම් දෙකක් දීලා තියෙනවා. ව්‍යාපෘති දෙකකට. ඒ වගේම NLDB එකට අයිති නිකවැරටියේ සහ පොළොන්නරු ඉඩම් දෙකක් දීලා තියෙනවා. ඒ වගේම මහවැලි අධිකාරියට අයිති පොළොන්නරු ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මේ ව්‍යාපෘති 8කට ඉඩම් දාලා තියෙනවා. ඒ 8න් එක ව්‍යාපෘතියක් ගැන තමයි ඔබ කියන්නේ. මේ සියල්ල පුවත්පත් දැන්වීමක් කරලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන රටේ ජාතික කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ ව්‍යාපෘති වලට තමයි ලබා දීලා තියෙන්නේ. ඒවකට කැබිනට් ඇමතිවරයා හැටියට මම මේ කැබිනට් පත්‍රිකාව මගේ රාජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරපු එක මම ලබා දීලා තියෙනවා. ඒක තමයි මම කරලා. හොඳයි. දැන් එතුමාගේ පැත්තෙන් කරලා තියෙනවායි කියලා කියන එක තමයි ඒ කිව්වේ. ඒ වගේම මේ දාලා ව්‍යාපෘති භූමියේ සිද්ධ වෙලා තියෙන ව්‍යාපෘති ටික යම්කිසි මට්ටමකට වෙලා තියෙනවා. හැබැයි පරිසරවේදී නිස්මතු කරන කාරණාවක් තමයි මේ අදාළ ව්‍යාපෘතියක් හොඳයි. මොකද කල යුතු තැන මෙතන නොවේ කියන ප්‍රශ්නේ නිස්මතු කළේ. හැබැයි දැන් ඇමතුමත් කිව්වා ලංකාවේ දේශීය කිරි අපේ කිරි වලින් ස්වයං පෝෂිත වෙන්න මෙන්න මෙච්චර ඉලක්ක ගණනාවකට යන්න තියෙනවා කියලා. හැබැයි දැන් අපිත් නිතර කතා කරපු කාරණාවක් තමයි මේ කිරි ව්‍යාප්ත කරන්න නැත්නම් අදාළ හරක් අපිට ප්‍රමාණවත් නැහැ. මේ ඊළඟට කිරි ගොවීන් මේ සම්බන්ධයෙන් ඉන්නේ බොහොම පසුගාමී තත්වයක තමයි ඉන්නේ. ඔවුන් උනන්දුවක් නැහැ. තවත් සතෙක් හදලා ඒ කිරි ටිකක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් වුන්ට නැහැ. හරක්ට කන්න තනබිම් නැහැ. එහෙමනේ අපි කතා බහ කරන ප්‍රශ්න තියෙනවානේ. නමුත් ආචාර්ය රවීන්ද්‍ර කාර්යවසම් මහත්මයා සඳහන් කරනවා මේ වගේ පරිසර සංවේදී කලාප තෝරාගන්නේ නැතිව ඒ වෙනුවට තවත් වෙන් කරපු කලාපයන් මෙන්න මේ තැන්වල තියෙනවා කියලා. ගවය 5000ක් දාන්න හැකි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයිති වතු තියෙනවා. ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම ආනමඩුවේ තියෙනවා කොට්ටු කච්චිය රජේ සත්ව ගොවිපළ කියන ගොවිපළ. රජේ සත්ව ගොවිපළ යුනිට් 300 කියන්නේ කාණ්ඩ 3කින් බෙදලා සත්තු ඇති කිරීම පහුගිය කාලේ පුරාවතම සිද්ධ කරා. ඒකවල දැනටත් මේ රජේ සත්ව ගොවිපළේ ගවයන් 5000කට වැඩි ප්‍රමාණයක් දාන්න අවශ්‍ය ඉඩකඩ තියෙනවා. ඔවුන්ට අවශ්‍ය වැව් හැදිලා තියෙනවා. ඒතුළේ ඒ වගේම ඔවුන්ට වර්ෂා කාලයේදී ජීවත් වෙන්න අවශ්‍ය ටෙන්ට් වගේ දේවල් මේක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පොහොර නිෂ්පාදනයේට ඒ සත්ව ගොවිපළ ඇතුළේ ගත්තොත් එහෙම වෙනම තැනක් තියෙනවා. එතකොට අපිට ඒක ආදායමක් කරගෙන පොහොර විකුණීමේ හැකියාවක් තියෙනවා. මොවුන්ට කෑම ලබා දෙන්න අවශ්‍ය කුණක් හැදීම වෙනුවෙන් එක ෆැක්ටරි එකක් ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මේ වගේ තැන් දැනට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක අක්කර 8000ක විශාල භූමියක්. ඇතුලේ වැව් 3ක් විතර තියෙන ජලයෙන් කිසිම අඩුපාඩුවක් නැති, ආහාර වලින් අඩුපාඩුවක් නැති විශාල භූමියක්. ඒ වගේ ඒවා අද වෙද්දි අත්හැරලා තියෙනවා. ඉතින් විකල්ප විදිහට මේ වගේ තැන් ඇත්තටම ව්‍යවසායකයින් නම් බෙදලා දෙන්න පුළුවන්. මේ සමාගමට අවශ්‍ය නම් ඒකේ රජයට ඒකට මැදිහත් වෙන්න ඕන නම් මේක එක යුනිට් එකක් නැත්නම් එක කලාපයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ආණ්ඩුවත් එක්ක කතා කරලා. මොකද මේ වගේ ස්ථාන දැන් වෙද්දි අත්හැරලා තියෙනවා. හැබැයි එහෙම අවස්ථා තියෙද්දි තමයි මේ ජල පෝෂිතයක් නැත්නම් වනාන්තර තියෙන ප්‍රදේශයක් මේ කපලා මේ වගේ ව්‍යාපෘති කරන්න උත්සාහ කරන්නේ. අටුව කඩා දාලාම පුටුව හදන්න අවශ්‍ය නැහැ. පුටුව හදන්න අවශ්‍ය ලී තවත් තැන්වල තියෙනවා. සපේ ගන්න. ඉතින් මේ ගවයින් ඇති කිරීම සහ නැත්නම් මේ සත්ව ගොවිපළ ඉදි කරන්න මේ පරිසර සංවේදී කලාපයේම නැති වුණාට නැතුව තවත් අක්කර දහස් ගණනක ඉඩම් මේකට වෙන් කරපු ඒ සදා අවශ්‍ය පරිසරය නිර්මාණය කරපු පහසුකම් තියෙන තැන් තියෙනවා කියන කාරණාවයි එතුමන් ඉස්මතු කළේ. ඉතින් මේ පරිසර සංවේදීතාවයේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සංවේදීතාවය කොච්චරද කියලා ඒ සභාපතිවරයාගෙන් අපි අහුවා. පරිසරයේදී ඉස්මතු කරන කාරණාවක් මේ ප්‍රදේශයේ පරිසර සංවේදී කලාපයක් සහ ජල පෝෂකයක් ප්‍රධානම වශයෙන් මහවැලි ගඟේ පානීය ජලය ලබා ගන්නා මූලාශ්‍ර වලට මේ පද්ධතිය සම්බන්ධයි කියලා. එතකොට මේ සත්ත්ව ගොවිපළක් වගේ දෙයක් ඉදි කරොත් එහෙම එහි වෙන බලපෑමක් ඔය අධ්‍යයනය ඇතුලේ අපි අවසර දෙන්නේ බලපෑම නොවන ආකාරයෙන්. يعني ඒගොල්ලන්ගේ වාර්තාව ඇතුලේ තියෙනවා කොහොමද පරිසරයට හානි නොවන විදිහට ඒ ගොවිපළ පවත්වාගෙන යන්නේ. ඒකේ පාංශු ජලය කොහොමද ආරක්ෂා කරන්නේ, අප ජලය කොහොමද ආරක්ෂා කරන්නේ, සියලු දේවල් ඒ වාර්තාවේ සඳහන් වෙනවා. එහෙම නැත්නම් අපි දෙන්නේ නැහැ. ඒ මොනවාරි හේතුවක් වෙලා කවුරුහරි කියනවා නම් මොකක් හරි හානියක් වෙලා තියෙනවා කියලා අපිට වාර්තා කළොත් අපි වහාම කියලා පරීක්ෂා කරලා අපිට ඕන මොහොතක බලපත්‍රයේ අත්හිට වීම හෝ නිවැරදි කිරීම බලය අපිට තියෙනවා. අපි ඒක කරනවා. ඊළඟට කියනවා සත්තුන්ගේ අපජලය මුදා හරින්නේ අහවල් ආකාරයට කියලා. ඒ කියපු ආකාරයට සිද්ධ වෙලා නැත්නම් ඉතින් ඕනෙලක අපි බලපත්‍රය හොචි කරනවා. ඕන දෙයක් ඕනලක මගෙන් අහන්න මයි වගේම කොහේ පරිසර සෞර වාහනයක් කරනවා නම් අපිට කියන අපි ඕනෙලක ගිහලා මෙඩියත් වල සොයා බලලා කටයුතු කරනවා වගේ කීම. ඒක ජනාධිපතිතුමා අපට නියෝග කරලා තියෙන ඒ ආකාරයෙන් කටයුතු කරනවා. දැන් චිරාන් මෙතන මේ අදාළ සංවර්ධන ව්‍යාපෘති විදිහට පාරවල් හදලා ඉදිකිරීම කරලා තිබුණාට හැබැයි තවම පරිසර බලපත්‍රයක් ලබා දීලා නැහැ මේ ව්‍යාපෘතියට. නමුත් ඇගීමක් කරන්න
කොන්දේසි මාලාවක් ලබා දුන්න කියලා සභාපතිවරයා කිව්වේ. ඇත්තටම දැන් මේ භූමිය තුල දැන්ට කැණීම් සිද්ධ වෙමින් පාරවල් කැපීම් ඉදිකිරීමෙන් තිනතර කවුද මේවා කරන්නේ? ඒතර අධිකාරියට මේව බලන්න බැරිද? නැත්නම් මේ ඇගීම කරන්නේ පරිසර අධිකාරියෙන් නොවේද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් අපි මධ්‍යම පරිසර අධිකාරී සභාපතිවරයාගෙන් දැනගත්තා. අපි කරන්නේ ඇගීම් වාර්තා සකස් කිරීම කරන යුතු ආකාරය සම්බන්ධයෙන් අපේ කොන්දේසි ටික විතරයි අපි දෙන්නේ. ඒ කොන්දේසි වල ඇගීම් වාර්තා සකස් කරන්න ඕනේ ලංකාවේ ලියාපදිංචි වරලත් ආයතන තියෙනවා. ආයතන නාම ලේඛන අපේ තියෙන ආයතන නාම ලේඛන 60ක් විතර. අපි ආයතන නාම ලේඛන දෙන ඒගොල්ලන් තෝරගන්නවා. මම දන්න විදිහට ඒගොල්ලන් පෙරදෙන විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් තමයි තෝරගෙන තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට බලය දීලා තියෙනවා. ඒතකොට ඒගොල්ලන් අවසරය තියෙන අවශ්‍ය ඇගීම් වාර්තා සකස් කරන්න. සකස් කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි ටික තමයි අපි TOR එක කියලා දෙන්නේ පරිසර අධිකාරී. ඒ අපි කියලා තියෙන කොන්දේසි වලට යටත්ව සකස් කරලා තියෙනවා නම් ඒ වරලත් ආයතනේ අපි අවසර දෙනවා. ඒක තමයි අපි කරන්නේ. මේ කාලය තුළදී මේ අදාළ භූමියට යන මාර්ගය සකස් කිරීම, ඉදම් එල්ලි පෙහෙලි කිරීම වගේ දේවල් කරන්න පුළුවන්ද? ඒගොල්ලෝ කරගෙන යනවා දැනට. හරි. එතුමා කියන විදිහට පුළුවන්. හැබැයි පරිසරවේදීන් කියන විදිහට බෑ කියලානේ කියන්නේ. මෙතන ගැටලුවක් තියෙනවනේ. ඉතින් මේක විසඳ ගන්න පුළුවන් තැනක් නේ. අධිකරණයට ගිහිල්ලා හරි පුළුවන් නේ නම් මේ හරිනම් හරි කියන්න වැරදි නම් වැරදි කියලා කියන්න ඕන කෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් නේ. ඉතින් ඒ පිළිබඳව අපි පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාර්යවසම්ගෙන් ඒ පිළිබඳව ඇහුවා. මේක නීත්‍යානුකූල නීති විරෝධී ක්‍රියාවලියක්. එතකොට අමාත්‍යවරයෙක් හෝ වෙනත් කිසියම් හෝ පුද්ගලයෙක් මේකට මැදිහත් වෙනවා නම් අපිට මාධ්‍යවලට දැනුවත් කිරීමෙන් අනතුරුවත් එතන ඉහාට අධිකරණය දක්වා ක්‍රියාමාර්ග රැසකට යන්න හැකියාවකුත් තියෙනවා. ඒ හින්දා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරිසරවේදීන් විදිහට අපි ඉදිරි ක්‍රියාමාර්ගවලට යනවා. අමාත්‍යවරුන් පස්සේ පරිදි මේ රටේ පරිසර පද්ධතිය විනාශ කරපු කාලේ ඉවරයි. එහෙම කරන්න නැවත අපි ඉඳ තියන්නේ නැහැ. ඒ හින්දා බොහොම කාරුණිකව අපි ඒ අමාත්‍යවරුන්ගෙන් හිටපු අමාත්‍යවරුන්ගෙන් සහ මේ ව්‍යවසායකින් ඉල්ලා සිටිනවා මේ ව්‍යාපෘති මේ විදිහට කරලා මේ පරිසර පද්ධතිය විනාශ කරන්න එපා කියන ඉල්ලීම අපි ඔවුන්ගෙන් කරනවා. විවිධ අවස්ථාවල මේ ප්‍රදේශයට යාබද වතුවල මැණික් ගැරීම් සිද්ධ කරලා තියෙනවා. භූවිද්‍යාපතල් කාර්යාංශයෙන් අවසර නොගෙන මැණික් ගැරුවායයි කියන පුද්ගලයන්ට මැණික් හම්බුණා කියන එක විශ්වාසයක් ඒ ප්‍රදේශයේ ජනතාවට තියෙනවා. ඒතකොට මිනිස්සු විදිහටත් ඒ ප්‍රදේශයේ අපිට තොරතුරු ලබා දෙන අය විදිහටත් සැක කරනවා මේ මවුන්ජින් වත්තට මායිම තියෙන ගලබඩවත් ප්‍රදේශයේ මේ සමාගමට ලබා දීම මුවාවෙන් සිද්ධ කරන්න හදන්නේ මේ ප්‍රදේශයේ තියෙන මැණික් ගැරීම වෙනුවෙන් භූවිද්‍යාපතල් කාර්යාංශයෙන් අවසරයකින් තොරව පොරරහසේ මැණික් ගැරීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව තමයි මේ හදන්නේ කියන සැකය අපිටත් වගේ මේ ප්‍රදේශයේ ජනතාවටත් තියෙනවා. Net FM බැලුම්ගල අබගමුව ප්‍රාදේශීය සභාවට ඇති මෝන්ජින් වත්ත තමයි මේකේ මායිම විදිහට එන්නේ. එතකොට ඒකේ ජල පෝෂිතය වෙන්නේ විවිධ ඇලවල් ඊට පස්සේ පුංචි දිය කඳුළු එකතු වෙලා මහවැලි ගඟේ ඉහත්තාව පෝෂණය කරනවා. කෙලින්ම මහවැලි ගඟ නැතත් මහවැලි ගඟේ ඉහත්තාව පෝෂණය කරනවා. ඒතර මහවැලි ගඟේ ඉහත්තාව ආරක්ෂා වෙන ජල පෝෂිත ප්‍රදේශ විදිහට අපිට මේක කෙලින්ම හඳුන්වන්න හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරයට අයත් වනාන්තර දරන වනාන්තර තමයි මේකේ තියෙන්නේ. ඒතර මධ්‍යම කඳුකර වනාන්තර අද වෙද්දී විශාල වශයෙන් වඳ වෙලා ගිහිල්ලා තියෙන ෆයිනස් වගේ වගාවන් හින්දා ආණ්ඩුව මැදිහත් වෙලා කරපු වගාවන්. එතකොට ඉතුරු වෙලා තියෙන වනාන්තර පද්ධති පුංචි පුංචි කැලෑටි සහ බෙහෙත් ශාක 894න් සැලකිය යුතු ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තියෙනවා. එතකොට ආරක්ෂා කළ යුතු වනාන්තර වගේම ඖෂධීය වටිනාකමක් තියෙන ප්‍රදේශයක් විදිහට අපිට මේක හඳුන්වන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි තව වෙනකන් අධ්‍යයනය නොකරපු සත්ත්ව ප්‍රජාවක් මෙහි ඉන්න හැකියාවක් තියෙනවා. මොකද ඒ සම්බන්ධව අපි මේ වෙනකන් අධ්‍යයනයක් කරලා නැහැ. මෙහි ඉන්න කුරුල්ලන් විශේෂ, ඒ වගේම තමයි ක්ෂීරපායි සත්ත්ව විශේෂ, සුරංග විශේෂ පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතුයි. මොකද සම්පූර්ණ අධ්‍යයනයක් මේ වත්ත තියෙන ප්‍රදේශයේ තාම වෙනකන් කෙරෙලා නැති නිසා ඒ අධ්‍යයනයක් කරොත් එහෙනම් විශාල ජෛව විවිධත්වයකටත් මේ කුරුමකම් කියන බව නොඅනුමානයි. ඒකට හේතුව තමයි සුවිශේෂී වනාන්තර පද්ධතියක් තියෙනවා. ඒ සුවිශේෂී වනාන්තර පද්ධතිය තියෙන හැමතැනම විශාල වූ ජෛව විවිධත්වයක් තියෙනවා. එතකොට අපිට සත්ත්ව කාණ්ඩ විදිහට හඳුන්වා ගැනීමට බැරි වුණත් මේ වෙනකොට අපිට විශ්වාසයක් තියෙන විශාල ජෛව විවිධත්වයක් මේකේ තියෙනවා කියන එක සම්බන්ධව හේතුව නොඉඳුල්ලු ඒ වගේම ඖෂධීය වටිනාකමක් තියෙන ශාක පද්ධතියක් තියෙන හින්දා. ඉතින් ඒවා ගැන අධ්‍යයනය කරලා ආරක්ෂා කළ යුතු ප්‍රදේශයක් විදිහට තමයි මම මේ මෝන්ජින් වතුයායේ මායිම් වෙලා තියෙන මේ ගලබඩවත්ත ප්‍රදේශය හඳුන්වන්නේ. නාවලපිටිය පස්භාගයේ කොරළේ ගලබඩවත්ත කියන ප්‍රදේශයේ අක්කර 800ක වගේ ප්‍රමාණයක්
මේ වෙනුවට සත්ත්ව ගොවිපලක් සඳහා එලිපෙහෙලි කරමින් පාරවල් කපලා විවිධ ඉදිකිරීම් සිද්ධ වෙලා තියෙනවා මේ පරිසර පද්ධතිය තුළ. පරිසර වේදී නිෂ්පතු කරන කාරණාවක් තමයි මේ පරිසර සංවේදී කලාපයක් ජල පෝෂක ප්‍රදේශයක් සහ පානීය ජල මූලාශ්‍රයක් විදිහට භාවිත වන කොටසක්. ඉතින් මේ භූමිය තුළ මෙවැනි ව්‍යාපෘතියක් කිරීම නුසුදුසුයි. හැබැයි එහෙම කරනවා නම් ඒකට අවශ්‍ය නීතිමය රාමුවක් තියෙනවා. අදාළ ආයතන ගණනාවකින් මේ සම්බන්ධයෙන් අවසර ලබා ගන්න ඕනේ. හැබැයි ඒ අවසරයන් තාම ලබාගෙන නැහැ. ඒව ලබා ගන්න මට්ටමේ තමයි තාම අධ්‍යයන මට්ටමේ තමයි තාම මේ දේවල් තියෙන්නේ. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන විවිධ දේශපාලන සහයෝගයන් තියෙන නිසා කියලා කියවුණා. ප්‍රධාන වශයෙන් මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ නම කියවුණා. මේ සම්බන්ධයෙන් එතුමා උදව් කරනවා ඇති කියලා. මොකද එහෙම දේශපාලන සහයෝගයක් නැතුව මේ වගේ දෙයක් කරන්න බැහැනි කියලා කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන නිසා. ඉතින් ඒ නිසාම අපි මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයාට කතා කරලා මේ පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කළා. ඔබතුමා මේ විදිහට කතා කරන්න හේතුව ඔබතුමාගේ දේශපාලන කටයුතු වලට මේ අදාළ ව්‍යාපෘති ආයතනය හෝ නැත්නම් ව්‍යාපෘති හිමිකාරීත්වය හෝ ඒ අදාළ පාර්ශවයෙන් ඔබතුමාට උදව් කරනවායයි කියලා චෝදනාවක් එල්ල වෙමින් තියෙනවා. මේකට මොකක්ද ඔබතුමා කියන්නේ? net fm ගුවන්විදුලි නාලිකාව ගන්නට මාව දාන්න එපා. මට උදව් කරා කියලා ඔබට ඔප්පු කරන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන්. ඔබේ ගුවන්විදුලි නාලිකාව ගන්නට මාව දාන්න එපා. මට ඒක අදාළ නැහැ. මට කිසිදු සහයෝගයක් හෝ කිසි දෙයක් මට කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මම අමාත්‍ය ධූරයේ ලබා ගන්න කලින් මේක පවත්පත් දැන්වීමක් දාලා කැබිනට් එකට ගිහිල්ලා අනුමත වෙච්ච එකක්. එතකොට මම අමාත්‍යවරයා නෙවෙයි. මේක මම අමාත්‍ය ධූරයක් ගන්න කලින් පවත්පතේ දැන්වීම දාලා තිබුණේ. ඊට පස්සේ මේ සියලු කටයුතු සිද්ධ වෙලා මගේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා තමයි මේක මට එන්නේ. මේ සමාගම ගැන විතරයි ඔබ ඉලක්ක කරන්නේ. සමාගම් 9කට ඉඩම් දීලා තියෙනවා. ඒ නිසා මට පෞද්ගලිකව උදව් කරන කිසිවක් මේක නැහැ. නිසා ප්‍රධාන නාලිකාවක් හැටියට ඊට වඩා වගකීමකින් කතා කරනවා නම් හොඳයි. තොරතුරු දන්නේ නැහැ. මේ කාරණාවට විරුද්ධව කතා කරන උදවියගෙන් චෝදනාවක් තියෙනවා කියන කාරණා මේක මොකද්ද පරිසරවේදියෝ? මේක මට කියන්නකෝ මොන පරිසරවේදියාද විරුද්ධ වෙලා තියෙන්නේ කියලා. මොකද්ද කරලා තියෙන වැරද්ද කියන්නකෝ. මේක වෙලා තියෙන්නේ පරිසර අධිකාරිය අනුමැතිය දෙනවා නම් කැබිනට් අනුමැතියක් දීලා තියෙනවා නම් දවසකට කිරලීටර් ලක්ෂයක් නිෂ්පාදනය කරනවා නම් මේකේ මෙච්චර හොඳ ව්‍යාපෘතියකට අපි විරුද්ධ වෙනවා නම් හිතන්නකෝ ඔයගොල්ලෝ. හොඳයි, අපි නැවත වතාවක් සඳහන් කරන්න ඕනේ ලංකාවේ මේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න මෙවැනි ව්‍යාපෘති ලංකාවට අත්‍යවශ්‍යයි. මෙවැනි ව්‍යවසායකයෝ ඇවිල්ලා ලංකාවේ මේ වගේ ව්‍යාපෘති පටන් ගන්න ඕන. හැබැයි ඒ තත්ත්වය එසේ වුණාට මේ පරිසර පද්ධතියට හානි වෙන ආකාරයෙන් හෝ රටේ පවත්නා නීති රීති ක්‍රමවේදයන් වලට පටහැනිවවත් නැත්නම් දේශපාලන හිතවත්කම් මතවත් මේ දේවල් සිද්ධ යුතු නැහැ කියන කාරණාව අපි බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒ නිසායි අපි අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ඉඩකඩ ලබා දුන්නේ. එතුමාටත් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්න තියෙන කාරණා පිළිබඳව සාධාරණ ඉඩක් අපි එහිදී ලබා දුන්නේ. දැන් එතුමා කියවනේ පරිසර වේදීන් විදිහට මොකද්ද තවදුරටත් කියන්නේ කියලා ඇහුවනේ. ඉතින් ඒ නිසා තවදුරටත් අපි ඉඩකඩ ලබා දෙනවා පරිසර වේදී ආචාර්ය රවීන්ද්‍ර කාර්යවස මහත්මයාට. යම්කිසි ආයතනයක් ඉල්ලීමක් කරාට පස්සේ පළමුවම කළ යුතු දේ තමයි පරිසර සක්සේරු වාර්තාවක් කරලා එම ව්‍යාපෘතියට සුදුසුද නැද්ද කියලා තෝරන එක. එතකොට නමුත් මෙතනදී වෙලා එම භූමිය තෝරගෙන ඉවර වෙලා පාරවල් කපලා මේකට පරිසරවේදීන් ගම්වාසීන් විරුද්ධ වුණාට පස්සේ තමයි පරිසර සක්සේරු වාර්තාවක් කරන්න මේ ආයතනයේ යම්කිසි ඉල්ලීමක් කරලා තියෙනවා නම් ඒක කරන්නේ. එතකොට මේ වෙනකන් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඔවුන් කපලා නීතිය පරිසර නීතිය කඩලා තියෙනවා. යම්කිසි ප්‍රමාණයක ගස් කපලා තියෙනවා. එතකොට මෙන්න මේවා පහුගිය කාලේ දේශපාලනිකව ආවරණය කර අපිට තියෙන ජාතික පාරිසරික පනත අනුව විශාල ව්‍යාපෘතියක් කරනවා නම් ඒකට පරිසර සක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික අධ්‍යයනයක් කියන මේ දෙකෙන් එකක් කරන්න අවශ්‍ය වෙනවා. හැබැයි පරිසර සක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික අධ්‍යයනයක් කරන්න අවශ්‍ය වෙන්නේ මේ පරිසරයේ තියෙන ජෛව විවිධත්වය හා එකට වෙන්න පුළුවන් ආශ්‍රය වගේ දේවල් දැනගන්න. නමුත් අපි කියන මේ ගලබඩවත්ත ප්‍රදේශයේ මේ වෙද්දී මාර්ගයක් ඉදි කරලා තියෙනවා අදාළ සමාගම විසින් ඒ ප්‍රදේශයේ ප්‍රවාහන කටයුතු කරගන්න යම් තැන්වල ගස් කපලා තියෙනවා. මේ වගේ දේවල් ජාතික පාරිසරික පනතට අනුව නීති විරෝධී දෙයක් වෙනවා. ඒකට හේතුව තමයි යම් කිසි සමාගමක් ගත්තා නම් ඒ ඉඩම හරෝ ව්‍යාපෘති යෝජකයා විදිහට තෝරගත්තා නම් ඒ ව්‍යාපෘති යෝජකයා පළමුව කළ යුතු දේ තමයි මේ ශක්්‍යතා අධ්‍යයනය කරන එක. ඒකට ශක්්‍යතා අධ්‍යයනය නොකර තමන්ගේ සංවර්ධන කටයුතු හෝ පාරවල් කපන්න නැත්නම් ගස් කපන්න උත්සාහ කරනවා නම් ඒක පළවෙනි නීති විරෝධී ක්‍රියාවලියක්. එතකොට මේ නීති විරෝධී ක්‍රියාවලිය විශේෂයෙන්ම පරිසර අධිකාරියට හැකි වෙනවා පළමුව එම සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඊළඟට පරිසර සක්සේරු වාර්තාවක් කරලා ඒ සමාගම මධ්‍යම පරිසර අධිකාරියකට ඉදිරිපත් කරන වෙලාවකදී ඒක කැන්සල් කරන්න හෝ නැත්නම් ඒකට ඔප්ෂන්ස් ගේන්න හැකියාවක් තියෙනවා පරිසර අධිකාරියට. එතකොට මෙතනදී බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන් කාරණයක් තමයි පරිසර සක්සේරු වාර්තාව කරන්න ඉස්සරලා මාර්ග කපලා තියෙනවා. යම්
ප්‍රමාණාත්මක ගස් කපලා තියෙනවා. ඒක නීති විරෝධී ක්‍රියාවලියක්. ඒකට මේ වගේ දෙයක් පරිසර නීතියට අනුව කරන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම පරිසර නීති උල්ලංඝනය කරමින් රටේ පවත්නා අනෙකුත් නීති උල්ලංඝනය කරමින් කරනකොට තමයි දේශපාලන සහයෝගය ලැබෙනවා කියලා කෙනෙකුට හිතෙන්නේ. ඉතින් ඒ නිසා තමයි දේශපාලනඥයින්ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන්නේ. සහ අපිට මේ පිළිබඳව කෙසේ වෙතත් අපි මේ පිළිබඳව මේ සියලු පාර්ශවත් එක්ක කතා බහ කළා. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව තවදුරටත් ඉදිරි තවදුරටත් අපි ගවේෂණය කරමින් ඉන්නවා. ඒ වගේම මෙවැනි ව්‍යාපෘතියක් කරනකොට ඕනෑම කෙනෙක් හරියට විනිවිද භාවයෙන් යුක්තව මෙවැනි ව්‍යාපෘති කරන්න රටට අවශ්‍ය ව්‍යාපෘති තමයි මේ වගේ දේවල්. හැබැයි කරනකොට හරියට කරන්න වැරදියට කරන්න ගියොත් එහෙම තමයි අපිට මේ ගැන තවදුරටත් කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ බලාපොරොත්තු එක්ක අදට සමුගන්නවා. ගිහිල්ලා එන්නම් ඔබට සුබ දවසක්. මම චිරාන්. මම රංගන.